හරි මිත්‍රය අපි අද බලන්නේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කෙරෙහි උෂ්ණ ප්‍රතික්‍රියකවල බලපෑම උත්ප්‍රේරකවල බලපෑම හරි පුතේ දැන් මේ උත්ප්‍රේරක කියන ඒවා හරියටම මිට ඉස්සෙල්ලා පාඩම කියන්නේ හම්බ වුණා ඒ මොනවද ජෛව රසායනික උත්ප්‍රේරක කාටද එහෙම කිව්වේ පුතේ එන්සයිම් වලට මොන පාඩමේද හම්බුනේ 10 පළවෙනි පාඩමේ ප්‍රෝටීන යටතේ අපි කිව්වා වැඩි ප්‍රමාණයක් එන්සයිම ප්‍රෝටීන කිව්වා ඒ ප්‍රෝටීන වලට පුළුවන් කිව්වා අපේ ඇඟ ඇතුලේ සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන්න. ඒතර ඒ නිසා ඒවට නමක් කිව්වා ජෛව රසායනික උත්ප්‍රේරක කියලා. ඒතර අද අපි කතා කරන්නේ උත්ප්‍රේරක ගැන. උත්ප්‍රේරක කියන්නේ පුතේ එයා මේ ප්‍රතික්‍රියාවට සහභාගී වෙන්නේ නැහැ. හැබැයි යාට හැකියාවක් තියෙනවා මේ ප්‍රතික්‍රියාව වේගවත් කරන්න. පැහැදිලිද? වේගවත් කරන්න. හරියට අපි හිතමුකෝ දැන් පාසලක ඉන්න විදුහල්පතිතුමා වගේ. දැන් ළමයින්ට කියනවා ඒ ළමයින්ව එළියට දාලා කියනවා කොළ හිඳින්න කියලා. එහම සමහරලාට කියනවනේ. ඒතර ළමයි මොකද කරන්නේ? කොළ දෙක තුනක් ඇහිඳලා ඒකම තැන තිය ඉන්නවා තේ. එහෙම වෙනවනේ. ඔන්න එතකොට දැන් විදුහල්පතිතුමා එනවා කිට්ටුවට. එතකොට මොකද කරන්නේ? ළමයි පැන ගස්වල තියෙන ඒ කියන්නේ ගහත් සොලව තියෙන කොළ ටිකත් වට ටට්ටක් ගාලා හිඳිනවා. වේගවත් වෙනවා. හැබැයි විදුහල්පතිතුමා කොළ හිඳින්නේ නැහැ. නමුත් ළමයින්ගේ ක්‍රියාව වේගවත් වෙනවා. අන්න උත්ප්‍රේරකයක්. පැහැදිලි. එහෙනම් උත්ප්‍රේරකය කියන එක පුතේ ප්‍රතික්‍රියාවට සහභාගී වෙන්නේ නැහැ. හැබැයි ප්‍රතික්‍රියාවේ වේගය වැඩි කරනවා. මේ උත්ප්‍රේරකවල ලක්ෂණ කීපයක් තියෙනවා. එකක් තමයි කුඩා සාන්ද්‍රණයක් අවශ්‍ය වෙන්නේ. කුඩා සාන්ද්‍රණය කියන්නේ බොහොම පොඩ්ඩයි ඕන. දෙවෙනි එක සාමාන්‍යයෙන් අඩු උෂ්ණත්වවලදී ක්‍රියාත්මක වෙන්නේ. අඩු උෂ්ණත්වවලදී ක්‍රියාත්මක වෙනවා. තුන්වෙනි එක පුතේ යම් ප්‍රතික්‍රියාවකට විශේෂිතයි. හැම එකටම ගිහිල්ලා වැඩ කරන්නේ ඒ අදාළ ප්‍රතික්‍රියාවට අදාළ වෙන උත්ප්‍රේරක තියෙන. එක උත්ප්‍රේරකයක් තව උත්ප්‍රේරකයකට වැඩ කරන්නේ නැහැ. එහෙනම් අපි ඒකට කියනවා විශේෂිතයි කියලා. තුන්වෙනි එක පුතේ විශේෂිතයි. හරිද? විශේෂිතයි. ඊළඟට අපි ගත්තොත් එහෙම ප්‍රතික්‍රියාවට සහභාගී වෙන්නේ නැහැ. ප්‍රතික්‍රියාවට සහභාගී නොවේ. ඊළඟ එක පුතේ ආරම්භක ස්කන්ධයයි අවසාන ස්කන්ධයයි සමානයි. මම එම් කිව්වේ ස්කන්ධෙට. ආරම්භක ස්කන්ධයයි අවසාන ස්කන්ධයයි සමානයි. ඇයි එහෙම වෙන්නේ? ප්‍රතික්‍රියාවට සහභාගී වෙන්නේ නැහැ. මේ නිසා අපිට උත්ප්‍රේරකයක්ද කියන එක හඳුනා ගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි දාන්නේ ඉස්සෙල්ලා ස්කන්ධය මැන ගන්නවා. ඊට පස්සේ ප්‍රතික්‍රියාව ඉවරුණාට පස්සේ නැවත ස්කන්ධය මයින්න. හැබැයි නැවත ස්කන්ධය මයින්නකොට අපි මනින්න ඕන වියලි ස්කන්ධය වේලලා. පැහැදිලි? හැබැයි උත්ප්‍රේරකයකට ඕනනම් භෞතික ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්. මම කැට දැම්මහම ද්‍රව වෙලා තියෙන්න පුළුවන්. මං කැට දැම්මහම කුඩු වෙලා තියෙන්න පුළුවන්. මම කුඩු දැම්මහම දිය වෙලා තියෙන්න පුළුවන්. පැහැදිලිද? හැබැයි යා ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. භෞතික අවස්ථාව වෙනස් වෙන්න පුළුවන්. ඒවට අපි කියන නම මොකද්ද? උත්ප්‍රේරක. දැන් මම මේක පුතාලට පෙන්නුවොත් එහෙම උත්ප්‍රේරකයක ක්‍රියාවලියට අපි නිකන් ප්‍රස්ථාරයක් ඇන්දොත් අපිට මෙහෙම කියත හැකියි. හරිද? මේ උත්ප්‍රේරකයක් මගින් කරන්නේ පුතේ ශක්තිය අඩු කරලා දෙනවා. වැය වෙන ශක්තිය අඩු කරලා දෙනවා. ඒතර දැන් හිතන්නකෝ ඔන්න එක්කෙනෙක් මේ විදිහට ප්‍රතික්‍රියා කරනවා කියලා හිතමු. එතකොට එයා ප්‍රතික්‍රියා කරලා අවසන් වෙන්නේ මෙතෙන්දීනේ. ඒක තේරෙනවද? මේ x කියන ලක්ෂයේදී. මේ තමයි යාගේ මෙතනින් පස්සේ යා ප්‍රතික්‍රියා කරන්නේ නියතයි. පැහැදිලි? එතකොට උත්ප්‍රේරකයක් දැම්මොත් මොකද වෙන්නේ? මේක මෙහෙම වෙනවා මේ. කාලය ඉක්මන් කරාමි. හිතන්නකො මෙතන 10 නම් මෙතන 5යි. තර මේ තියෙන උත්ප්‍රේරකය. පැහැදිලි? එහෙනම් උත්ප්‍රේරකයෙන් කරන්නේ මොකද්ද පුතේ? වේගවත් කරන. හරි?
අපි යමු එතන කොටසට. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කෙරෙහි උෂ්ණත්වයේ බලපෑම. හරිද? රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කරන නමුත් ප්‍රතික්‍රියාවේදී වැය නොවන ද්‍රව්‍ය උත්ප්‍රේරක ලෙස හඳුන්වයි. නොවන ද්‍රව්‍ය උත්ප්‍රේරක වේ. උත්ප්‍රේරකයක ලක්ෂණ නියම දෙන්න. ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කරන නමුත් ප්‍රතික්‍රියාවේදී වැය නොවේ. ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කරන නමුත් ප්‍රතික්‍රියාවේදී වැය නොවේ. ඉතා කුඩා ප්‍රමාණයක් සෑහේ. ප්‍රතික්‍රියාව සඳහා විශිෂ්ට වූ උත්ප්‍රේරක ඇත. එක් උත්ප්‍රේරකයක් වෙනත් උත්ප්‍රේරක මත ක්‍රියා නොකරයි. එක් උත්ප්‍රේරකයක් වෙනත් උත්ප්‍රේරක මත ක්‍රියා නොකරයි. උත්ප්‍රේරකයේ භෞතික ස්වභාවය වෙනස් විය හැක. ආරම්භයේ වියලි ස්කන්ධය සහ අවසානයේ වියලි ස්කන්ධය සමාන වේ. දැන් අපි පුතේ උත්ප්‍රේරකයක ක්‍රියාව ආදර්ශනය කරමු. අපිට තියෙන උත්ප්‍රේරකය තමයි මැංගනීස් ඩයොක්සයිඩ් කුඩු පුතේ. මොන කුඩුද? මැංගනීස් ඩයොක්සයිඩ් කුඩු. හරිද? කළු පාට කුඩක් තියෙනවා. අපි භාවිතා කරන්නේ මෙතෙන්දී ප්‍රතික්‍රියාව විදිහට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනය. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනය. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනය වෙනකොට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල සූත්‍රය පුතේ H2O2. හරිද? ඒක වියෝජනය වෙනකොට පුතේ ඔක්සිජනුයි ජලයයි බවට වෙන් වෙනවා. හරි? මොනවාද බවටද පත් වෙන්නේ? ඔක්සිජන් සහ ජලය බවට. එහෙනම් ඔක්සිජන් වායුව පිට වෙනවා. අපි මේක වේගවත් වෙනවා කියලා දකිනවා. කවුරු ඉන්නකොටද? මැංගනීස් ඩයොක්සයිඩ් ඉන්නකොට. එයාගේ සූත්‍රය MnO2. එහෙනම් අපි මොකද කරන්නේ? H2O2 සමපරිමා පරීක්ෂණ නල දෙකකට දාලා එකකට විතරක් එකතු කරනවා මොනවද? මැංගනීස් ඩයොක්සයිඩ් කුඩු. පැහැදිලිද? එතකොට අපිට වෙනසක් වෙනවද කියලා අපි බලමු. වෙනසක් වෙනවද කියන එක අපි නිරීක්ෂණය කරමු. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කෙරෙහි උත්ප්‍රේරකවල බලපෑම. උත්ප්‍රේරකයක් කියන්නේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කරන කෙනෙක්. හැබැයි එයා ප්‍රතික්‍රියාවට සහභාගී වෙන්නේ නැහැ. ඒකයි විශේෂත්වය. එතකොට එයා ප්‍රතික්‍රියාවට සහභාගී වෙන්නේ නැහැ කියලා අපි හොයන්නේ කොහොමද? මේ මැංගනීස් ඩයොක්සයිඩ් කුඩු අපි අරන් තින්නේ. මේ මැංගනීස් ඩයොක්සයිඩ් කුඩු ගන්න ඉස්සෙල්ලා ස්කන්ධය මැන ගන්නට ඕන. ප්‍රතික්‍රියාව ඉවරුණාට පස්සේ එයාව වෙනම අරගෙන වියලලා ස්කන්ධය මනින්නට ඕන. ඒ ස්කන්ධ දෙක සමාන නම් අපි තීරණය කරනවා මෙයා වැය වෙලා නැහැ ප්‍රතික්‍රියාවට කියලා. දැන් අපි සමාන පරිමා දාන්න යන්නේ. එකකට විතරක් එකක වේගයෙන් වායු බුබුලු පිට වෙනවා. අනිත් එකේ සෙමින් පිට වෙන්නේ. එහෙනම් මේ මැංගනීස් ඩයොක්සයිඩ් කුඩු මොකද කරන්නේ? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කරනවා. මේ පිට වෙන්නේ ඔක්සිජන් වායුව. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ප්‍රතික්‍රියා කරලා ඔක්සිජන් වායුව සහ ජලය සෑදෙනවා. එහෙනම් මැංගනීස් ඩයොක්සයිඩ් වලින් වෙන දේ තමයි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කරනවා. අපි දැන් අවසානයේදී
මෙයාගේ මැංගනීස් ඩයොක්සයිඩ් කුඩු ටික පෙරහන් කඩදාසියක් මගින් පෙරලා ඊට පස්සේ අපි ඒකේ වියලි ස්කන්ධය මනින්නට ඕන. දැන් මේ තියෙන පෙරහන් කඩදාසියක් අපිට පෙරහන් කඩදාසියක් මගින් මේ මැංගනීස් ඩයොක්සයිඩ් කුඩු ටික නැවත පෙරලලා පෙරාගෙන වියලා ඒකේ ස්කන්ධය මනින්න පුළුවන්. අවස්ථාව රූපයේ ආකාරයට සමපරිමා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් නලවලට පුරවයි කිරාගත් ස්කන්ධය 0.2 ග්‍රෑම් සහිත මැංගනීස් ඩයොක්සයිඩ් කුඩු බී නලයට පමණක් එකතු කරයි. අපි එතන නම් කරමු නිරීක්ෂණය ලියමු. මැංගනීස් ඩයොක්සයිඩ් සහිත පරීක්ෂණ නලයේ වායු බුබුලු පිටවීමේ ශීඝ්‍රතාවය වැඩිය. නිගමනය මැංගනීස් ඩයොක්සයිඩ් කුඩු මෙතන පුතේ MnO2 කරන්න මැංගනීස් ඩයොක්සයිඩ් කුඩු මකින් H2O2 වල ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කර ඇත. තවද MnO2 කුඩු වල ආරම්භක වියලි ස්කන්ධය සහ අවසාන වියලි ස්කන්ධය සමානය. එනම් ප්‍රතික්‍රියාවට වැය වී නොමැත. ඊට පස්සේ අපි පෙන්වන්නේ පුතේ තව අවස්ථාවක්. මෙතන A වලින් පෙන්වන්නේ පුතේ මැංගනීස් ඩයොක්සයිඩ් කුඩුයි H2O2 MnO2 දෙකම තියෙනවා. එතකොට මේ අදාළ පරිමාව මිනිත්තු කිහිපයකින් පිරෙනවා. හරිද? දෙවෙනි එකේ පෙන්වන්නේ B වලින් පෙන්වන්නේ පුතේ MnO2 නැතුව උත්ප්‍රේරක එකතු කරන්නේ නැතුව. එතකොට අපිට ඒ පරිමාව පුරව ගන්න මාසයක් විතර යනවා. මාස කිහිපයක් යනවා. මේ පෙන්වන්නේ ඒකේ වේගවත් බව. පැහැදිලිද කියන එක? මෙන්න මේ V1 කියන පරිමාව පුරවන්න උත්ප්‍රේරකය තියෙනවා නම් යන්නේ මිනිත්තු කිහිපයක්. උත්ප්‍රේරකය නැත්තම් මාස කිහිපයක් යනවා. එච්චරට උත්ප්‍රේරකය තියෙනකොට වේගවත්. නම් කරගන්න. එක කියන්නේ H2O2 දෙක කියන්නේ MnO2 හතර කියලා කියන්නේ මිනිත්තු කිහිපයකින් වායු පරිමාව පිරේ. පහ මාස කිහිපයකින් වායු පරිමාව පිරේ. ඒ උත්ප්‍රේරක වන MnO2 එකතු කර ඇත. උත්ප්‍රේරක වන MnO2 එකතු කර ඇත. B උත්ප්‍රේරකයක් එකතු කර නොමැත. අපි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් භාවිතා කරනවා තුවාල වලට. දැන් ඔය වැටුනහම හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දාලා තියෙනවා නම් වැලි එහෙම තියෙනවා අපි බිම වැටුණා. එතකොට පෙන එනවා සුදු පාට. පෙන ගොඩාක් ඇවිල්ලා බුබුලු පිට වෙනවා. ඒකෙදි වෙන්නේ අර වැලි කැට උත්ප්‍රේරකයක් වෙනවා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල. එයා අපි විස බීජනාශකයක් විදිහටත් භාවිතා කරනවා. සාමාන්‍ය තත්ත්වයටත් එයා ඔක්සිජන් පිට කරනවා. මොකක් වෙලාවට ඒවා දාලා තියෙන දුඹුරු පාට බෝතල් වල. මොකද අපි ඇරලා තිබ්බොත් මාස දෙක තුනක් යනකොට අන්තිමට ජලය ඉතුරු වෙනවා. ඔක්සිජන් ටික එළියට යනවා. එහෙනම් හොඳට වහලා අඳුරු කරලා තියලා තියන්න. සෙමින් ප්‍රතික්‍රියා කරන පිට වෙන්නේ ඔක්සිජන් වායු. අපේ පුතාලට එතන ඉඩ තියෙනව නේද පල්ලෙහාන්
ඔව් පළල ඉඩ තියෙනවනේ අපි ඒ නිසා එතන ඕනනම් තුලිත ප්‍රතික්‍රියාවක් ලියමුද? ලියන්න බලන්න ඔයකට අදාළ ප්‍රතික්‍රියාව පුළුවන්. තුලිත ප්‍රතික්‍රියාව ලියමු බලන්න පුතේ පුළුවන් නම්. මම පැත්තකින් ලියන්නම් H2O2 හරිද? එයා ඔක්සිජන් නිපදවනවා ඊට අමතරව පුතේ ජලය හදනවා. හරිද? එතකොට පුතාට පේන ඔක්සිජන් 2යි ඔක්සිජන් 3ක් තියෙනවා. මේ නිසා මෙයාට දෙකක් දාලා තනියෙන් ඉන්න කෙනාව ඉරට් එක්ක කරනවා. එතකොට දැන් ඔක්සිජන් 2යි ඔක්සිජන් 4ක් වුණා, හයිඩ්‍රජන් උත් 4ක් වුණා. එහෙනම් මෙතනට දෙකක් දාන්න. දැන් හරි. මේක මොන ප්‍රතික්‍රියාවක්ද? ඊසතිද අනිත් පන්තියේදී අනිත් පාඩම කියලා දෙනවා. මේකට කියන්නේ රසායනික වියෝජන. ලියා ගන්න අවශ්‍යයි. මේක රසායනික වියෝජන ප්‍රතික්‍රියාව. රසායනික වියෝජන ප්‍රතික්‍රියාව පුතේ. H2O2 ඊතලයක් O2 ධන 2යි H2. රසායනික කර්මාන්තවලදී භාවිතා වන උත්ප්‍රේරක ගැන කතා කරන්න. රසායනික කර්මාන්තවලට පුතේ අපි භාවිතා කරන උත්ප්‍රේරක. හරිද? එකක් තමයි ඇමෝනියා වායුව නිපදවීමට. ඇමෝනියා වායුව නිපදවීමට අපි භාවිතා කරන උත්ප්‍රේරකය තමයි පුතේ සවිවර යකඩ. පුරෝම. සල්ෆියුරික් අම්ලය නිපදවීමේ ස්පර්ශ ක්‍රමය වැනේඩියම් පෙන්ටොක්සයිඩ්. ඇමෝනියා ඔක්සිහරණයේ නයිට්‍රික් අම්ලය නිපදවීම ප්ලැටිනම්. අසන්තෘප්ත මේද හයිඩ්‍රජනීකරණය කිරීමෙන් මාගරින් නිපදවීම නිකල්. කෙටි ප්‍රශ්නවල අහනවා, රචනාවලත් අහනවා. එහෙනම් මේ වකුව මතක තියෙන්න ඕන. හරි පුතේ ආයි කියනවා ඇමෝනියා නිපදවීම ඔලුවට ගන්න. සවිවර යකඩ. ඒතර ඇමෝනියා තැන් දෙකක තියෙනවා. එකක් තමයි හේබර් ක්‍රමය, අනිත් එක ඔක්සිහරණයේ නයිට්‍රික් අම්ලය නිපදවීම. එතෙන්දි ප්ලැටිනම්. අසන්තෘප්ත මේද හයිඩ්‍රජනීකරණය වීමෙන් මාගරින් නිපදවීම නිකල්. ඊළඟට යනවා මේ තව අපි උත්ප්‍රේරක භාවිතා වන අවස්ථා කීපයක් කියන පුතේ. මේට අමතරව නවීන මෝටර රථවල පිටාර පද්ධතියට උත්ප්‍රේරක ලෙස ඇතැම් පැලේඩියම් සහ උත්ප්‍රේරක ලෙස ඇත්තේ පැලේඩියම් සහ ප්ලැටිනම්ය. හරි පුතේ. ඒතර මේ පිටාර පද්ධති කියන්නේ පුතේ අර සයිලන්සර් එක දුම් මෙහෙම පිට වෙන්නේ. මෙම උත්ප්‍රේරක පරිවර්තක මගින් කරන දේ තමයි පිටවන විෂ වායු වෙනස් ඒවා බවට පත් කරනවා පුතේ. මෙම උත්ප්‍රේරක පරිවර්තක මගින් පරිසර දූෂක ලෙස පිටවන කාබන් මොනොක්සයිඩ් සහ කාබන් මොනොක්සයිඩ් සහ නයිට්‍රජන් ඔක්සයිඩ් පරිසර දූෂක නොවන වායු බවට පත් කරයි. පැහැදිලිද? එතකොට අපි මේකට රූපයක් ඇන්දොත් පුතේ මෙහෙමයි වෙන්නේ. දැන් මේක කියලා හිතන්නකො සයිලන්සර් එක. අපි එහෙම හිතමු මම මේ අඳින්නේ. එතකොට මේ දුම් බටෙන් දුම් පිට වෙනවා කියලා අපි හිතමු. හරි? එහෙම දුම් පිට වෙනවා කියලා අපි හිතමු. මේකේ තියෙනවා පුතේ අර උත්ප්‍රේරක පරිවර්තක. මොනවද තියෙන්නේ? පැලේඩියම් සහ ප්ලැටිනම්. तर මේ තියෙන්නේ උත්ප්‍රේරක මේ විදියට උත්ප්‍රේරක පරිවර්තක මගින් මොකද කරන්නේ? වෙන වායු බවට පත් කරනවා. අපි පොඩ්ඩක් ඇඳගමුද? මේ තමයි උත්ප්‍රේරක පරිවර්තක. උත්ප්‍රේරක පරිවර්තක ඒකට අයිති වෙනවා පුතේ ප්ලැටිනම් සහ පැලේඩියම්. ප්ලැටිනම් සහ
palladium හරි පුතේ අපි ඊළඟ කොටසට යමු නිෂේධක හේවත් මන්දක මෙහෙම කිව්වට පුතේ සමහර අය ඉන්නවා මොකද්ද දැන් උත්ප්‍රේරකකයේ ප්‍රතික්‍රියා වේගය වැඩි කරන අයනේ මන්දක කියන්නේ අඩු කරන අය තේරුණාද අපි ඒවට කියන නමක් නිෂේධක හේවත් මන්දක කියලා බලන්න ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩු කරන ද්‍රව්‍ය නිෂේධක හේවත් මන්දක ලෙස හඳුන්වයි උදාහරණය තමයි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල ශීඝ්‍රතාවය අඩු කිරීමට සල්ෆියුරික් අම්ලයෙන් බිඳු කිහිපයක් එකතු කරනවා. ඒතර අපි හිතමුකෝ දැන් පරීක්ෂණ නල තුනක් තියෙනවා. එකකට අපි දාන තුනේම තියෙන හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් හරිද පුතේ? එකකට දානවා අපි එතකොට හයිඩ්‍රජන් මේ සල්ෆියුරික් අම්ලය. ඒතර ඒක මන්ද ඒකේ අඩුයි. තව එකකට අපි මොනවත් නොදා ඉන්නවා. ඊළඟ එකට අපි මොනවද දාන්නේ මැංගනීස් ඩයොක්සයිඩ් දාන. එතකොට එයා වැඩි. හැදිරි. එතන මෙයා කරන්නේ සාමාන්‍ය තත්ත්වයට දෙද්දිටත් වඩා අඩු කර. වැදගත් කරුණු ජීවීන් තුල සිදුවන ශ්වසනය, ජීර්ණය, ප්‍රභා සංශ්ලේෂණය සහ ප්‍රෝටීන් සංශ්ලේෂණය වැනි විවිධ ජෛව රසායනික ප්‍රතික්‍රියා සඳහා අවශ්‍ය වන එන්සයිම මොනවාද අපි යාට කියපු නම මතකයි ඉස්තර ලියන්න බලන්න එන්සයිම් පාඩමේදී කියලා දුන්නා ඔව් ජෛව උත්ප්‍රේරක ලෙස හැඳින්වේ ජෛව රසායනික උත්ප්‍රේරක කිව්වත් කමන්නේ ජෛව උත්ප්‍රේරක ලෙස හැඳින්වේ කෘත්‍රිම ලෙස නිපද වූ ජෛව උත්ප්‍රේරක විවිධ සේදුම්කාරක ලෙස භාවිතා කෙරේ සේදුම්කාරක කියන්නේ පුතේ සබන් කුඩු වලට දැන් පුතාලා මෙහෙම හිතන්න විනාඩියක් බලන්න ලියන එක නවත්තලා අපි හිතමු පුතේ රෙදි කැබැල්ලක තියෙනවා තෙල් පැල්ලමකුයි ලේ පැල්ලමකුයි හරිද රෙදි කැබැල්ලක තියෙන පුතේ තෙල් පැල්ලමකුයි ලේ පැල්ලමකුයි. ඒතර මේක තෙල්. මේක ලේ. දැන් එහෙම තැවරෙන්න පුළුවන් වැටුනහම ළමෙක් එහෙම සුදු පාට ඇඳුමක තැවරෙන්න පුළුවන් නේද? ඒතර අපිට ওই දෙක ඉවත් කරන්න මොනවද යොදා ගන්න වෙන්නේ? සබන්නේ. නමුත් තුඟක් වෙලාවට සබන් වලට ওই තෙල් පැල්ලම් මේවා යනවා අඩුයි. තේරුණාද? එතකොට අපිට මොකද්ද කරන්න පුළුවන්? මේ සබන් කුඩු වලට අපි එකතු කරලා තියෙනවා මොනවද? අර ලිපිඩ ජීරණ එන්සයිම. ලිපිඩ ජීරණ එන්සයිම. ඊට අමතරව ප්‍රෝටීන ජීරණ එන්සයිම. දැන් පැහැදිලිද? අපිට කෘත්‍රිමව නිපදවලා එකතු කරලා තියන්න පුළුවන්. එතකොට මොකද කරන්නේ? මේ ප්‍රෝටීන ජීර්ණ එන්සයිමේ ගිහිල්ලා ලේ මත ක්‍රියා කරනවා. මොකද ලේ වල තියෙන ප්‍රෝටීනනේ. ලිපිඩ ජීර්ණ එන්සයිමේ ගිහිල්ලා තෙල් පැල්ලම මත ක්‍රියාත්මක කරලා ඒක අයින් කළා දාන්න. පැහැදිලි. ඒ නිසා රෙදි සෝදන කුඩු වලට ගහලා තියෙනවා නම් උණු ජලය එකතු කරන්න එපා කියලා. ඒකේ සමහර වෙලාවට මොනවද තියෙන්නේ? උත්ප්‍රේරක තියෙන. ජෛව උත්ප්‍රේරක දාලා තියෙනවා. ජෛව උත්ප්‍රේරක කියන්නේ අපේ ප්‍රෝටීන ජීර්ණය කරන ඒවා ලිපිඩ ජීර්ණය කරන වගේ ඒවා අපේ ඇඟ ඇතුලේ ක්‍රියාත්මක වෙන ඒවා නිපදවලා දාලා තියෙනවා. එහෙම එකතු කරන්න පුළුවන්. එතන වාසිය තමයි සාමාන්‍යයෙන් රෙදි සෝදන කොට කුණු ඉවත් වෙනවට වඩා මේවා තියෙන ඒවායේ තෙල් පැල්ලම් සහ ලේ පැල්ලම් ඉවත්. හරි ඒවට අපි කියන්නේ සේදුම් කාරක කියලා. ඊළඟ කොටසට යමු. ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය සඳහා සිදු කළ හැකි වෙනත් ක්‍රියාකාරකම් මම අලුතෙන් එකතු කරපු කීපයක් තියෙනවා. දැන් අපේ පාඩම ඉවරයි. හරිද? පාඩම ඉවරයි. දැන් මේ හිතන එක. දැන් මෙතන තියෙන්නේ පුතේ මෙතන තියෙන්නේ මොනවද දන්නවද? කැල්සියම් කාබනේට්. මෙතන තියෙන්නේ කැල්සියම් කාබනේට් සහ අම්ල. කැල්සියම් කාබනේට් වල මොනවද පිට වෙන්නේ? කාටද කියත හැකිද? කැල්සියම් කාබනේට් වලට අම්ලයක් දැම්මොත් මොනව පිට වෙයිද? අතවසන්න බලන්න කියන්න පුළුවන්.
අපතේ මානුප සර් කාබන් ඩයොක්සයිඩ්ද? කාබන් ඩයොක්සයිඩ් හුඟක් හොඳයි. එතකොට මේ නිපදවන කාබන් ඩයොක්සයිඩ් පුතේ මේ පුළුන් නැබෙන් එළියට යනවා. හරිද? එතකොට දැන් එයාට ආරම්භයේ ස්කන්ධයක් තියෙනවනේ. පැහැදිලිද මං කියන්නේ? ආරම්භයේ ස්කන්ධයක් තියෙනවනේ. එහෙනම් ටික වෙලාවක් යනකොට මොකක් වෙයිද? ටික ස්කන්ධය මොකද වෙන්නේ? අඩු වෙනවා. තේරුණා? එතකොට මේ හැඩය තමයි ගන්න. ඒක පැහැදිලිදයි. ආරම්භයේ ස්කන්ධයක් තියෙනවා ඊට පස්සේ අඩු වෙනවා. මෙහෙම හැඩයක් ගන්න. මෙහෙම හැඩයක් ගන්න පුතේ. මේක වෙන්න ඕන පුතේ එක්කෙනෙක් කැල්සියම් කාබනේට් මෙයා වෙන්න ඕන කැල්සියම් කාබනේට් කුඩු. හරිද? එකම දේ වෙන්නේ වේගවත් වෙන එක. මෙතන එන්න ඕන බලන්න පොඩ්ඩක් කැල්සියම් කාබනේට් කැට. කැල්සියම් කාබනේට් කැට උත්ප්‍රේරක නෙමෙයි තියෙන්නේ. මෙතන තියෙන්නේ කැල්සියම් කාබනේට් කුඩු සහ කැටලු දාලා තියෙනවා. ඇඳ ගන්න එහෙනම්. කැල්සියම් කාබනේට් කුඩු තියෙනකොට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි. මෙතන පුතේ ස්කන්ධය කියලා හදා ගන්න. ස්කන්ධය අඩුවීම නෙමෙයි ස්කන්ධය කියලා හදා. ඒතර මේ වෙනස තියෙන්නේ මෙතන තියෙන්නේ පුතේ කුඩු සහ කැට. කුඩු සහ කැට. ඒතර අපි කුඩු වේගවත් කැට ඊට වඩා සෙමින් සිටුවේ. මෙතනින් පස්සේ ඒගොල්ලන්ගේ ස්කන්ධය අඩු වෙන්නේ නැහැ. මේ සීමාවෙන් පස්සේ. තාම පෙන්නන්නේ මෙතනදි වෙන්නේ පුතේ 1m HCl තියෙන 0.5 HCl තියෙන. මෙතන පුතාලා වන්න ලියන්න පුතේ සාන්ද්‍රණය වැඩිය. සාන්ද්‍රණය වැඩිය. මෙතන සාන්ද්‍රණය අඩුය. ඒ නිසා මොකද වෙන්නේ දැන් මොනවද පුතේ පිට වෙන්නේ? පිට වෙන්නේ මොනවද? හයිඩ්‍රජන් වායුව නේද? එතකොට එන්න පරිමාව එකතු වෙනවා. එහෙනම් ආරම්භයේ බිඳුවේ ඉඳන් මෙහෙම වැඩි වෙනවා. පැහැදිලිද කියන්නේ? මෙහෙම වැඩි වෙලා ඊට පස්සේ මෙහෙම උපරිම වෙනවා. මේක තමයි එක අවස්ථාව. මුලින් බලන්න පුතේ මම අදින්නේ. එතකොට මේක ගැලපෙන්නේ කාටද? එතකොට මේකේදී කාලය වැඩි වෙලානේ. මේක T2 නේ. මේක T1 නේ. එහෙනම් ඉක්මනට වෙන්නේ කවුද? එතකොට මේක අදාළ වෙන්නේ කාටද පුතේ? සාන්ද්‍රණය අඩු කෙනාට. එහෙනම් මෙතන තියෙන්නේ 0.5 mHCl. එහෙනම් අනිත් එක්කෙනා කොහොම වෙයිද? කල්පනා කරලා අඳින්න බලන්න. සාන්ද්‍රණය වැඩි කෙනා කොහොම වෙයිද? සාන්ද්‍රණය වැඩි කෙනා දිනවා නම් පුතේ එයා ඉක්මනට මේ තත්ත්වයට එනවා. එතන මේ තියෙන්නේ 1m HCl. සාන්ද්‍රණය වැඩි කෙනා ඉක්මනට ඉවර වෙනවා. තර පුතාලා මතක තියාගන්න පුතේ මෙන්න මෙතනින් තමයි මේ නියත වෙන තැන තමයි මෙතන තමයි ප්‍රතික්‍රියාව අවසන් වීම. හොඳ ප්‍රතික්‍රියා අවසානය. මෙයාගේ මෙතන. ඒවා විභාගය අහන්න පුළුවන් කොතනදීද ප්‍රතික්‍රියාව අවසන් වෙන්නේ කියලා. කාලාක්ෂයට සමාන්තර වෙන තැන. ඊට වඩා වායුව එකතු වෙලත් නැහැ අඩු වෙලත් නැවතිලා තියෙනවා. ප්‍රතික්‍රියා අවසානයේ දැන් අපි ප්‍රශ්න ටිකට යමුද? පුළුවන් දරුවෝ ලියාගෙන යන්න පුතේ. සාන්ද්‍රණය වැඩිය සාන්ද්‍රණය අඩුය. පළවෙනි ප්‍රශ්නෙට යනවා. රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවයන්නේ අදහස ඒකක කාලයකදී සිදුවන විපර්යාස ප්‍රමාණය. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කෙරේ බලපාන එක් සාධකයක් නම් උත්ප්‍රේරකවල පැවතීමයි. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කෙරේ බලපාන වෙනත් සාධක තුනක් තව තියෙනවානේ. ප්‍රතික්‍රියකවල පෘෂ්ඨ වර්ගඵලය,
ප්‍රතික්‍රියාව සිදුවන උෂ්ණත්වය ඊට පස්සේ ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය උත්ප්‍රේරක යනු මොනවද කියලා අහන පුතේ උත්ප්‍රේරක යනු මොනවද කියලා අහන රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කරන නමුත් ප්‍රතික්‍රියාව සඳහා වැය නොවන ද්‍රව්‍ය හරි පුතේ ලියමු උත්ප්‍රේරක යනු රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කරන නමුත් ප්‍රතික්‍රියාවේදී වැය නොවන ද්‍රව්‍ය වේ දැන් අපිට මේ අච්චපතේ තියෙන ප්‍රශ්නයක් කැල්සියම් කාබනේට් කුඩුවේ කැල්සියම් කාබනේට් කැබලේ පුතේ මොකද කරන්නේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සමග ප්‍රතික්‍රියා කරන දැන් අර මන් දීප ප්‍රස්තාර වගේව තමයි අඳින්න වෙලා තියෙන්නේ චුට්ටක් අහගෙදී පුතාලට පේනවද මෙයාගේ මේ දැන් අපිට මේ කියන්නේ අඩු ස්කන්ධය අඩු වෙලා යනවා මුලින් ස්කන්ධය දෙකක් අඩු වෙලා තුනක් අඩු වෙලා 3.5ක් අඩු වෙලා 3.9ක් අඩු වෙලා 7 වෙලා පුතාලට පේනවද මෙතනින් පස්සේ නියත වෙලා මේ ඒක තේරුණා ඊළඟ කෙනා කුඩු කෙනා 3.1යි 4යි ඔහොම වෙලා මෙතනින් පස්සේ නියත වෙලා පේනවා එහෙනම් මොකද හිතෙන්නේ මේ ප්‍රතික්‍රියාව නතර වෙනකොට ස්කන්ධය කීයද මේ දෙන්නාගේම ප්‍රතික්‍රියාව ඉවර වෙනකොට ස්කන්ධයේ අඩුවීම කොච්චරද කතා කර මට පේන කටවල් හෙල්ල කීයද ප්‍රමෝද් කීයද පුතේ උට කීයද කීයද 4.8යි 4.8 දී මේක නවතිය. ඒ කියන්නේ ස්කන්ධයේ අඩුවීම ඊට වඩා අඩු වෙන්නේ නැහැ. පැහැදිලිද? දැන් මේ කියන්නේ ස්කන්ධයේ අඩුවීම. මුලින් දෙකක් අඩු වෙලා ඊට පස්සේ මුළු ස්කන්ධයෙන් තුනක් අඩු වෙලා. ඒක තේරෙන්නේ? හරි. එතකොට අපි මේකට අඳින්න යනවා දැන් ප්‍රස්ථාරය. ප්‍රස්ථාරය අඳිනකොට පුතාලා කරන්න ඕන මේ පැත්තට කාලය ගන්න. මේ පැත්තට කාලය අරන් මේ පැත්තට ගන්න මොකද්ද? ස්කන්ධය අඩුවීම. එහෙම අරගෙන මේක ලක්ෂය ආ කරන්නට ඕන. එතකොට අපිට එයි මේ වගේ ප්‍රස්ථාරය. කාලය ගන්න ඕන පුතේ 13 විතර වෙනකන්. ස්කන්ධය අඩුවීම ගන්න ඕන 5ට වෙනකන්. එතකොට අපි 4.8 කියන එක මෙතන 4.8 කියන එක සම්පූර්ණ වෙන්නේ 6 දී මිති. මෙතන 4.8 සම්පූර්ණ වෙන්නේ 10 දී මිති. කැල්සියම් කාබනේට් කැබලි හිමින් වෙන්නේ කැල්සියම් කාබනේට් කුඩු තමයි මොනවා වෙන්නේ ඉක්මම් වෙන්නේ. මේ තමයි පුතේ ප්‍රතික්‍රියාව අවසන් වන විට ස්කන්ධ. ප්‍රතික්‍රියාව අවසන් වන විට අඳින්න හිමි. අවසන් වන විට අඩු ස්කන්ධය ප්‍රතික්‍රියාව අවසන් වන විට අඩු ස්කන්ධය මේකේ අගය පුතේ මෙතන 4.8යි 4.8යි ප්‍රශ්න ටිකක් අහලා තියෙන පුතේ ඒ ටිකත් පුරව. අපි ඊළඟ ප්‍රශ්න වලට උත්තර ගමු. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කුමන
මෙම අවස්ථා දෙකේදී ප්‍රතික්‍රියා වෙනස් වීමට හේතුව පහදන්න. කැල්සියම් කාබනේට් කැබලි වලට වඩා කුඩුවල පෘෂ්ඨ වර්ගඵලය වැඩිය. එවිට ගැටුම් ගණන වැඩි වීමෙන් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වේ.